අනිතර හැමෝගෙම ළඟ ටියුට් එක තියෙනවා. හැමෝගෙම ළඟ ටියුට් එක තියෙනවා. ටියුට් එක නැති කවුරු හරි ඉන්නවද? ටියුට් එක නැති කවුරු හරි ඉන්නවද? නැහැ. ටියුට් එක නැති කෙනෙක් හැමෝම ළඟ ටියුට් එක තියෙනවා. හරි. පාඩම තමයි අම්ල හා බක්ම. අම්ලයක්. අම්ලයක් කියලා කිව්වට පස්සේ අපිට නිකන් එකපාරට අම්ල කියනකොටම නිකන් කටට නිකන් ඇඹුල් රහක් දැනෙනවා වගේ අපිට දැනෙනවා. නිකන් දෙහි කෑල්ලක් කටේ කෑවුනා වගේ දැනෙනවා. දිලින් ගෙඩියක් කෑවා වගේ ගතියක් අපිට දැනෙනවා. ඔව්. අම්ල කියන්නේ ඒක. සාමාන්‍යයෙන් දිවට ඇඹුල් රසයක් දැනෙනවා. දිවට ඇඹුල් රසයක් දැනෙනවා නම් ආන්න ඒ වගේ රසායනික ද්‍රව්‍ය වලට අපි කියනවා අම්ල කියලා. දිවට ඇඹුල් රසයක් දැනෙන ද්‍රව්‍ය. එතකොට මේ අපිට සාමාන්‍යයෙන් එදිනෙදා ගෙදරදී මෙන්න මේ විදිහට ඇඹුල් රසයක් දැනෙන දේවල් අපිට හම්බ වෙලා තියෙනවා. කුස්සියට ගියාම නේද? එමෙන්න වත්තේ ඇවිදිනකොට ඔයාලා කනවා එක එක ගෙඩි වර්ග, මලතුරු වර්ග කනවා නේද? ඒවයි. ඔයාලට මේ දිවට ඇඹුල් රසයක් දැනෙන දේවල් වල මේ හම්බ වෙලා ඇති. මට කියන්නකෝ බලන්න. ඔයාලට ගෙදරදී හම්බ වෙන, ඔයාලට කන්න ගන්න දේවල් වලින් මේ වගේ ඇඹුල් රසයක් දැනෙන දේවල් මොනවද කියලා මට කියන්න. දෙහි. බිලින්. සියඹලා. සියඹලා. බෙදා. සියඹලා. නෙල්ලි වල පොඩි ඇඹුල් රසයක් තියෙනවා නේද? මොකද්ද? එච්චර තියෙන්නේ. ඇයි ගෙදර නැද්ද සියඹලා තියෙනවා. ඊළඟ ගොරකම්, අම්බැල්ලා ඔය තියෙන ගොඩක් ජාති. නේද? ඊළඟ විනාකිරි. මේ අවුරුද්දට හැදුවේ නැත්නම් අච්චාර විනාකිරි. එනේ මේවා ඔක්කොම ඇඹුල් රසක් කියන දේවල් නේ. එතකොට ඒ නිවසේ භාවිත වන දේවල්. නිවසේ භාවිත වන ඇඹුල් රසක් දෙන දේවල් තමයි ඒ. හරිද? එතකොට විද්‍යාගාරයේ තෝ වගේ ඇඹුල් රස දෙන දේවල් තියෙනවා. විද්‍යාගාරයේ තෝ වගේ කියන විද්‍යාගාරයේ ලැබ් එකේ තියෙන ඇඹුල් රස දෙන දේවල්. හැබැයි ඒව ඇඹුල් රසයිද කියලා බලන්න හොඳ නැහැ. ඒව බැලුවොත් මොකද වෙන්නේ? ඒව ඇඹුල් රසද කියලා බැලුවොත් සමහර විට ඒ රස බලන අන්තිම වතාව වෙන්න පුළුවන්. සමහර අම්ල වර්ග හරි විසයි. සමහර විට ඒ අම්ල වර්ග ශරීරගත වීමෙන් මරණය පවා සිදු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණ දිවේ කෑල්ලක් පිච්චිලා යන්න පුළුවන්. සදාකාලිකව දිවට රසක් දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ නිසා අපි කවදාවත් විද්‍යාගාරයේ තියෙන කිසිම දෙයක් අතින් අල්ලලා බලන්නේ නැහැ, ඉඹලා බලන්නේ නැහැ, ඊළඟ දිවේ ගාලා බලන්නේ නැහැ. හරිද? ඒක හොඳට මතක තියාගන්න ඕන. හරිද? හැබැයි විද්‍යාගාරයේ ඒ විදිහට අම්ල වර්ග තියෙනවා. විද්‍යාගාරයට අපිට ඒ වගේ හම්බ වෙන අම්ල වර්ග තියෙනවා. ඉතින් නිතර අපිට හම්බ වෙන අම්ල වර්ග කීපයක් තියෙනවා. ඒක අපිට කොච්චරවත් ඕන වෙන්නේ නැහැ. ඒක තමයි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. එකක් තමයි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. හරිද? අපි HCl කියලා කියනවා මේක. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. තව එකක් තියෙනවා. ඒක තමයි සල්ෆියුරික් අම්ලය. මේක නම් අහලා ඇතිනේ ඔයාලා. මේ අම්ලය අහලා තියෙනව නේද මේක කලින්? සල්ෆියුරික් අම්ලය. අහලා නැද්ද? ඔව්. අපි මොන වගේ අවස්ථාවකද මේක ඇහුවේ? සරල කෝෂයක් හදන්න. right. සරල කෝෂය හදනකොට අපි ගත්තා තනුක සල්ෆියුරික් අම්ලය නේ. අන්න right. සල්ෆියුරික් අම්ලය. ඊට අමතරව තව තියෙනවා නයිට්‍රික් අම්ලය. නයිට්‍රික් අම්ලය තියෙනවා. තව තියෙනවා ඇසිටික් අම්ලය. ඔය තියෙන්නේ අපිට නිතර විද්‍යාගාරයේ හම්බ වෙන අම්ල වර්ග කීපයක්. එහෙනම් අපි දැන් දන්නවා අම්ලයක් කියන්නේ මොකද්ද? අම්ලයක් කියන්නේ ඇඹුල් රසයක් ඇති වෙන්න හේතු වෙන රසායනික ද්‍රව්‍ය වලට අපි කියනවා අම්ල කියලා. සරලව දැනට එහෙම මතක තියාගන්න. අපි 10 වසරේ 11 දී අම්ල කියන්නේ මොනවද කියලා අහම ඔහොම කියන්නේ ඇඹුල් රසයක් වෙන දේවල් කියලා කියන්නේ. අපි දැනට 7 වසරේදී කියන්නේ ඇඹුල් රසයක් ඇති කරන රසායනික ද්‍රව්‍ය අම්ල කියලා. එතකොට නිවසේදී භාවිත කරන අම්ල වර්ග දැන් ඔයාලා ගොඩක් කිව්වා. මෙන්න මේවා තමයි විද්‍යාගාරයේ අපි භාවිත කරන අම්ල වර්ග. හරිද? අපි ඉස්සෙල්ලාම අම්ල ගැන ලියාගෙන ඉමු. ඔයාලා ටියුට් එකේ ස්ටෑන්ඩ් එක සම්පූර්ණ කරගන්න මම ඔයාලට එක දෙන්නම්.
හරි මේක සම්පූර්ණ කරගන්න ඉන්න. තව ලියලා ඉන්නවද? ඇති දෙන්න වෙලාවද? हरी सर हरी सर හොඳයි. එහෙනම් ඔන්න අපි අම්ල ගැන ඉගෙන ගත්තා. අපි ඊළඟට ඉගෙන ගන්නවා බස්ම කියලා කියනවා අම්ල වලට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ගුණ පෙන්වන කට්ටිය. අම්ල වගේ නෙමෙයි අම්ල වලට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ. අම්ල වලට අපි කියනවා බස්ම කියලා. දැන් ඔයාලා දන්නවා ගෙදර සබන් තියෙනවනේ. සබන්. දැන් සියමල කියනකට ගන්න පුළුවන් නේ සියමල කරනවා. සබන් කෑල්ල කරන් කෑවොත් මොකද වෙන්නේ? සබන් ටිකක් අරන් මෙහෙම කටේ ගා ගන්නවා. නිකන් කට නිකන් මොකක්ද වෙනවා වගේ කට නිකන් හතරක් වුණා වගේ වෙනවා නිකන් නේ. නිකන් හරි අමුතු කටු රසයක් එන්නේ. කුණු ගෑවිලා තියෙනද කටේ? මේ හුණු ගෑවුනාමත් එහෙම නේ. කට නිකන් හරි අමුතුයි. ඒක කියා ගන්න බෑ නේක. අමුතු කටු රසයක් එන්නේ. අලු ටිකක් දිය කරලා මේ අපි කටේ නිකන් අලු ලිපේ තියෙන අලු ටිකක් අරන් කටේ ගෑවොත් නේ සමහරවිට කට තුවාල වෙන්නත් පුළුවන්. එතකොට ඒ කියන්නේ ඒක හරි මේ ඇඹුල් රසයට වඩා හරි කටු රසයක් අපිට දැනෙන්නේ. ආන්න ඒ වගේ වට අපි කියනවා බස්ම. ඒකට අම්ල වලට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ගුණ තමයි බස්ම වලට තියෙන්නේ. අම්ල වලට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ගුණ. දැන් මතක තියන්නේ දෙහි කියන්නේ ඇඹුල් රසයක් නේ. දැන් ලුණු කියන්නේ ඒකට ප්‍රතිවිරුද්ධ රසයක් නෙමෙයි. හරිද? ලුණු කියන්නේ ඒක බස්මයක් නෙමෙයි. දැන් සමහර කට්ටිය යනවා දෙහි වලට කියන ඇඹුල් රසයට ප්‍රතිවිරුද්ධ රසයක් මොකක්ද කියම ලුණු කියලා කියනවා නෑ. අපි ලුණු දැන් අපි හිතමුකෝ මාකරේ වෑංජනයක් හදනකොට ලුණු ටිකක් වැඩි වුණොත් එහෙම සමහර ඒවාට දෙහි චුට්ටක් දැම්මම හරියනවා. ඒ කිරි හොද්දක් වගේ එකකට. ලුණු චුට්ටක් වැඩි වගේ දෙහි ටිකක් වැඩිින් දාපු ගමන් ඒක ටිකක් හරියනවා. හැබැයි එතෙන්දී ඒ දෙහි වලට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ රසයක් නෙමෙයි ලුණු කියන්නේ. හරිද? ඒ නිසා ඒක කවදාවත් කියන්න එපා. බස්මේක තියෙන රසය මොකද්ද කියලා ලුණු රස කියලා එහෙම කියන්න එපා. ඒක වැරදි හරිද? බස්ම වල තියෙන කටු රසයක්. අපි කියන්නේ ඒක කටු රසයක්. ඒක මෙහෙමයි කියලා කියන්න බෑ. එක බස්ම වල එක රසයන් තියෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. බස්මයක් ජලයේ දිය වුණාම දැන් හිතන්න අලු ටිකක් අතට අරගෙන වතුර ටිකක් දාලා මෙහෙම අතුල්ලා බලන්න. නිකන් දැනෙන නිකන් සේවල ගාලේ ගතියක්. ලිස්සන සුළු ගතියක් දැනෙනවා. සබන් ටිකක් අතේ දාගෙන බලන්න ලිස්සනවා වගේ දැනෙනවා. ඔයාලා දන්නවා අර බැලුම් බෝල පුම්බන්න කියනවා කෝස්ටික් සෝඩා. කෝස්ටික් සෝඩා ටිකක් එහෙම අතේ ගෑවුනොත් මේ විනාඩි 10ක් 15ක් හේතුවත් අර සේවල වගේ ගතිය යන්නේ නැහැ. දිගටම තියෙනවා අතේ. ඒක ප්‍රබල බස්මයක් නිසායි. හරි. ඒ කියන්නේ ඔන්න බස්මයක් කියන්නේ අම්ල වලට ප්‍රතිවිරුද්ධ ගුණ දක්වන රසායනික ද්‍රව්‍යයක්. මේක කටේ ගියවුනොත් එහෙම කටුක රසයක් එනවා. ජලයේ දිය වුණාම ලිස්සන සුළු ස්වභාවයක් අපිට දැනෙනවා. ඒතකොට මේ ගෙදර හම්බ වෙන බස්ම තමයි අපිට නිතර හම්බ වෙන ආප්ප සෝඩා. ඕන ආප්ප සෝඩා කියලා කියන්නේ අපිට ගෙදර හම්බ වෙන බස්මයක්. ඊළඟ අලු දියර. හරි අලු ජලයේ දිය කරන්න අලු දියර. අලු ජලයේ දිය කරාට පස්සේ අපිට ලැබෙනවා ආන බස්ම. එතකොට පිට කන්න ගන්න හුණු. හරි හුණු කිව්වට පස්සේ ගොඩක් වෙනවා හුණු. ඒ කියන්නේ පිට කන්න ගන්න හුණු. ඒක නිසා අලු හුණු. ඒ ඔක්කොම අයිති වෙන්නේ බස්ම වලට. ඊළඟට සබන්. මේ පොතේ තියෙනවනේ. සබන්. මෙන්න මේවා. මේ තියෙන්නේ ආප්ප සෝඩා, අලු දියර, හුණු දියර, සබන්. මේවා අයිති වෙන්නේ මොනවටද? බස්ම වලට. මේක පැල්ලත්තේ ළමයි නම් දන්නවා අපිට
කුණු දියර ගත්තා. සබන් නම් තිබුණේ නේද? තමන් හරි ගත්තා අපි නේද? බස්න වලට. කුණු දියර තමයි අරගත්තේ. එතකොට විද්‍යාගාරයක් තියෙනවා වගේ බස්න වර්ග. විද්‍යාගාරයක් තියෙනවා බස්න වර්ග. විද්‍යාගාරය අපිට නිතරම හම්බෙන බස්නයක් තමයි. මොනවාද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. අපි කෝස්ටික් සෝඩා කියලා කියන්නේ ඒක. sodium hydroxide වැලුම් බෝල කුම්බන්න එහෙම ගන්න ඇලුමිනියම් කැලි එහෙම දාලා ඉවරලා අපි මේ වැලුම් බෝල කුම්බන්නේ බෝතල් වලට දාන ආන්නේ sodium hydroxide හැබැයි අතේ ගෑවුනොත් එහෙම පිච්ච නැගේ ගෑවුනොත් එහෙම ඉතිවල ගෑවුනොත් එහෙම රෙදිකම පිච්චිලා යන්න පුළුවන් ඒ තරම් සැරයි ඊළඟට තව තියෙනවා potassium hydroxide මෙන්න potassium hydroxide එකද එකම වචනේ අන්තිමට එන්නේ තව තියෙනවා calcium hydroxide calcium hydroxide බලන්න තව තියෙනවා magnesium hydroxide magnesium hydroxide බලන්න මේ බස්ම වර්ග හැම එකම අගට එනවා hydroxide කියලා වතාවක් නේද sodium hydroxide, potassium hydroxide, calcium hydroxide, magnesium hydroxide, තව aluminium hydroxide වගේ තියෙනවා. ඔය ඔක්කොම අයිති වෙන්නේ විද්‍යාගාරයේ පවතින බස්ම වර්ග වලට. ඕවා තමයි විද්‍යාගාරයේ පවතින බස්ම. ගෙදර තියෙනවද කුණු දියර, අලු දියර, ආප සෝඩා, දාමනාද කියලා අපි අලු හුණු වගේ දේවල්. ඕවා තමයි මේ සබම් ඔය ගෙදර තියෙන බස්ම වර්ග. හරිද? එහෙනම් දැන් බස්ම වර්ග කියන මොනවද කියලා මතක තියාගන්න ඕනේ. හරිද? අම්ල වල සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ගුණ තියෙන දිවේ ගෑවුණු කටුක රසයක් කියන. ඒක වතුරත් එක්ක මිශ්‍ර කරාම නිකන් තෙවල ගතියක්. ඒ කියන්නේ ලිස්සන සුළු ස්වභාවයක් ඇති වෙන රසායනික සංයෝග වලට අපි කියනවා බස්ම කියලා කියනවා. මේ තියෙන විද්‍යාචාරයේ හමුවන බස්ම ටික. ගියාම ඉක්මනට නේද? හරි. ඇති නේද වෙලාව? ඇති සර්. ඇති සර්. හොඳයි. දැන් ඕන පොඩි වැඩක් මම කියලා දෙනවාට මේ මේක මේ ගණන් හදනවා හරිද ගණන්
මෙන්න තියෙනවා ඉලක්කම ධන 1 කියලා ඉලක්කමක් තියෙනවා. හරිද? මේකට එකතු වෙනවා ඍණ 1 කියලා එකක්. දැන් ධන ඍණ සංඛ්‍යා දන්නවනේ ඔයාලා 8 9 දන්නවනේ. ධන 1යි ඍණ 1යි එකතු වුණාම කීයද? දන්න කෙනෙක් කියන්න බලන්න. දන්නේ නැද්ද? බිඳුවයි. බිඳුවයි සර්. right බිඳුවයි. ධන 1යි ඍණ 1යි එකතු වුණාම උත්තරේ බිඳුවයි. මොකුත් නැහැ. ධන 1යි ඍණ 1යි එකතු වුණාම උත්තරේ බිඳුවයි. ඒ වගේ තමයි මේ ධන 5යි එකට එකතු වෙනවා ඍණ 5. ඒත් උත්තරේ බිඳුවයි. මේ ධන 80යි එකතු වෙන එක ඍණ 80ක්. ඒත් උත්තරේ බිඳුවයි. මේ දෙන්න ප්‍රතිවිරුද්ධයි. මේ ධනට ඍණ ප්‍රතිවිරුද්ධයි. මේ ධන ඍණ නිකන් අපි නිකන් හිතුවා මේ ඔක්කොම ආම්ල කියලා. මේ ආම්ල. මේ ඔක්කොම බස්න. එතකොට මොකද වෙන්නේ? මේ ආම්ලයකයි බස්නයකයි එකතු වුණොත් අවසානයේ මොකද වෙන්නේ? ආම්ලයේ ආම්ලික බවක් නැති වෙලා යනවා. බස්නේ බාස්නික බවක් නැති වෙලා යනවා. බිඳුවක් වෙනවා. බිඳුවක් කියන්නේ ආම්ලික ගුණයකුත් නැහැ, බාස්නික ගුණයකුත් නැහැ. ආන්‍ය වඩා කියනවා මේ බිඳුව විදිහට තියෙනවට කියනවා අපි මොනවාද? උදාසීන කියලා කියනවා. ඔන්න අලුත් කතාවක්. අම්ලයි බස්මයි එකතු වුණාම අම්ලයේ ආම්ලික බවක් නැති වෙලා යනවා. අයි අම්ලයේ විසින් බස්මෙත් එක්ක පටන් කරනවා. බස්මේ ආම්ලයත් එක්ක පටන් ගන්නවා. දෙන්නට දෙන්න ෆයිට් කරලා මොකද වෙන්නේ? දෙන්නව නැති වෙලා යනවා. අවසානයේ මුකුත් නැහැ. යාට කියන උදාසීනයි. එහෙනම් අම්ලෙකොයි බස්මෙකොයි දෙක එකට එකතු වුණාම ආම්ලික ගුණයකුත් නැති, බාස්නික ගුණයකුත් නැති උදාසීන දේවල් හැදෙනවා. උදාසීන ද්‍රව්‍ය අපේ ගෙදර තියෙනවා. අපේ ගෙදර තියෙනවා නිතරම හම්බෙන උදාසීන ද්‍රව්‍යයක් තමයි මොකද්ද? මෙන්න. මොනවාද? ජලය. අපිට නිතර හම්බෙන උදාසීන ද්‍රව්‍යයක් තමයි මොකද්ද? ජලය. ජලය. ඔව්. අපිට නිතරම හම්බෙන උදාසීන ද්‍රව්‍යය තමයි ජලය. එතකොට ජලයට අමතරව තව තියෙනවා මොනවාද? ජලයට අමතරව තව තියෙනවා. ඇයි ලුණු? ලුණු කියන්නේ උදාසීන දෙයක්. ඊළඟට සීනි. තව තියෙනවා මොනවාද? භූමි තෙල්, ඩීසල්, පෙට්‍රල්. දැන් ඔයාලා භාවිත කරන සැනිටයිසර් කියනවා. ඒවා දාන්න සල්ලි ස්ප්‍රීතු. තව කියනවා මධ්‍යසාර. ඔය ඔක්කොම අයිති වෙන්නේ මොනවාටද? මේ ඔක්කොම අයිති වෙන්නේ උදාසීන ද්‍රව්‍ය වලට. මේ ඔක්කොම උදාසීන ද්‍රව්‍ය. හරිද? අම්ලෙකොයි බස්මෙකොයි එකට එකතු වුණාට පස්සේ දෙන ප්‍රතික්‍රියා කරලා අම්ලයේ ආම්ලික ගුණයක් නැතිලා යනවා. බස්මේ බාස්මේ ගුණයක් නැතිලා යනවා. ආන්ගෙම ආම්ලික ගුණයක් බාස්මේ ගුණයක් නැතිව ගිහලා අලුත් දෙයක් හැදෙනවා. එහෙම හැදෙන අලුත් ද්‍රව්‍යයට අපි කියන්නේ උදාසීන ද්‍රව්‍යයක්. ඒ කියන්නේ ආම්ලික ගුණක් නැති, බාස්නික ගුණක් නැති ද්‍රව්‍ය වලට අපි කියන නම තමයි උදාසීන ද්‍රව්‍ය. ඒක තමයි උදාසීන ද්‍රව්‍ය තමයි මේ මන්දි උදාහරණ ගොඩක් තියෙනවා. හරි. තේරුණාද? අපි එහෙනම් ලියා ගමු. හොඳයි. අපි දැන් ඊළඟට බලමු අලුත් දෙයක්. මේ අම්ල සහ බස්ම උදාසීනීකරණය. ඒ කියන්නේ අම්ලයකට බස්මයක් දැම්මොත් මොකද වෙන්නේ? අම්ලයක් කියන තැනට බස්මයක් දැම්මොත් මොකද වෙන්නේ? මේ ගමු දැන් මේක අම්ලයක්.
මේක අම්ලයක්. අපි මේකට දානවා බස්මයක්. අපි මේකට බස්මයක් දානවා. අම්ලයක් තියෙන දැනට බස්මයක් දැම්මොත් මොකද වෙන්නේ? අම්ලයක් උදාසීන ද්‍රව්‍යයක් වෙනවා. එතකොට අම්ලයේ තියෙන ආම්ලික බව නැති වෙලා යනවා. බස්මයේ තියෙන බස්මික බව නැති වෙලා යනවා නේද? ඔව්. අම්ලයේ තියෙන ආම්ලික බව නැති වෙලා යනවා. බස්මයේ තියෙන බාස්මික බව නැති වෙලා යනවා. ඒකට අම්ලයක් මගින් වෙනවා නම් මොකක් හරි කාර්යයක් ඒක එතනින් එහාට කෙරෙන්නේ නැහැ. බස්මයක් මගින් මොකක් හරි කාර්යයක් කරනවා නම් එතනින් එහාට ඒක කෙරෙන්නේ නැති වෙලා යනවා. අම්ලයක් මගින් කරන කාර්යයක් නැති වෙලා යනවා. බස්මයක් මගින් කෙරිච්ච කාර්යයක් නැති වෙලා යනවා. හරිද? ඇයි එහෙම වෙන්නේ? අම්ලයි බස්මයි දෙන්න ප්‍රතික්‍රියා කරලා දෙන්නගේම ගුණ නැති කරගෙන උදාසීන වෙලා යනවා. දැන් ඔන්න අලුත් වැඩක් මම කියන්න මෙන්න මෙහෙම දෙයක්. හරිද? මී මැස්සෙක් ඔයාලට දෂ්ට කරනවා. මී මැස්සෙක් දෂ්ට කරනවා. හරිද? මී මැස්ස විතරක් නෙමෙයි මී මැස්ස බඹරා. මෙන්න. මී මැස්ස අනිත් එක තමයි බඹරා. මෙන්න මේ දෙන්න. මේ දෙන්නම දෂ්ට කරොත් අපිට රිදෙනවනේ වේදනාව කියන විසයිනේ ඉදිමෙනවනේ. ඒ හිතන්න කාගයන් මොන විද්දේ විද්ද මී මැස්ස එක්ක බඹරෙක් විද්දා. එතන ගෙඩිය වගේ එනවනේ පිම්බිලා. ඒ ආදි විද්දට. එතකොට ඔයාලා දන්නවද මී මැස්සගේ බඹරගේ විසේ තියෙන්නේ අම්ලයක්. මී මැස්සගේ බඹරගේ විසේ අඩංගු වෙලා තියෙන අම්ලයක්. දැන් එහෙනම් මට කියන්නකෝ මී මැස්සෙක් හරි බඹරෙක් හරි විද්ද ගමන් අපිට කරන්න පුළුවන් දෙයක් මොකක් හරි ආප්ප සෝඩා ආලේපනය කරන්න. මී මැස්සෙක් හරි බඹරෙක් හරි විද්ද ගමන් අපිට කරන්න පුළුවන් ආප්ප සෝඩා කියන්නේ මොනවද? ආප්ප සෝඩා කියන්නේ මොනවද? ආප්ප දැන් ගන්න එක ආප්ප සෝඩා කියන්නේ බස්මයක්. ආප්ප සෝඩා විතරක් ඕනේ ආප්ප සෝඩා විතරක් නෙමෙයි. විත කණ්ඩ ගන්න හුණු තියනවා නේද? අපි නෝ අපේ අතර විද්දා කියලා මී මැස්සෙක්. මෙහෙම අතර විද්දා මී මැස්සෙක්. සබන් කැක්කුමයි. ඔව් අපි මොකද කරන්නේ? අර විත කණ්ඩ ගන්න හුණු ටිකක් කරන් ටක් ගාලා ඒ කාපු තැන අතුල්ලනවා. අතුල්ලපු ගමන් ක්ෂණිකව කැක්කුම නැති වෙනවා යනවා. සබන් වතුර ඔව් එක්ක ආප්ප සෝඩා ටිකක් අරගෙන නිකන් ආප්ප සෝඩා කුඩු විතරක් අරන් හරියන්නේ නැහැ. ආප්ප සෝඩා ටිකක් කරලා වතුරේ දිය කරලා අර මැටි ගුලිය වගේ හදලා මේක ගන්න ඕනේ මේක. ඒ වෙනනම් සබන් ගන්නවා සබනුත් හරි. හැබැයි සබන් වලට වඩා හොඳ ආප්ප සෝඩා හරි හුණු හරි. සබන් වල බාස්මික ස්වභාවය ටිකක් අඩුයි. ඒ නිසා මේ ගොඩක්ම හොඳ ආප්ප සෝඩා හරි එහෙම නැත්නම් විත කන්න ගන්න හුණු. මොකද මට ඔක වෙලා තියෙනවා. මම එකතර බයික් එකේ යනකොට මට විද්ද මේ ඇඟිල්ලට කොහෙන් හරි ඒක වැදුනා බම්බරේ. ඌ විද්දා. වැදිච්ච ගමන් ඌ විද්දා මට. උද්දුම කැක්කමක් ආවා. ගෙදර යන ගමන් ශනිකව ගෙදර ගියා. ගෙදර ගිය ගමන් ඉක්මනටම හොන්ටියක් අරන් ගෑවා. ගාන විනාඩියක් යන්න කලින් සම්පූර්ණ වේදනාව කැක්කුම ඔක්කොම නැති වෙලා ගියා. ඇයි එම වෙන්නේ? මේ බඹරගේ එන මී මැස්සගේ තියෙන්නේ අම්ලයක් විස විදිහට තියෙන අම්ලයක්. අර කුණු ගාපු ගමන් මොකද උනේ? අම්ලයේ බස්මය ප්‍රතික්‍රියා කරලා අම්ලයේ ආම්ලික බව නැති වෙලා ගියා. ඒ කියන්නේ විස නැති වෙලා ගියා. හරි. එනවනේ එකක් වුණා. හරි. දැන් ඔයාලා දන්නවද කලාඳුරුව? කලාඳුරුව කියලා ඉන්නවා සතෙක්. ඉන්නවා දෙබර කියලා සතෙක්. කලාඳුරුව කියලා කියන්නේ කහ පාට මැස්සෙක් චූටි. තාංකුමලෙක් වගේ. කලාඳුරුව දෙබර මෙන්න මේ සත්තුන්ගේ ලොකු විසක් තියෙනවා. කලාඳුරුවේ කිම විද්දොත් එහෙම මුළු මූණ වැදුන මූණේ මේ විද්දොත් එහෙම මුළු මූණ මිදි වෙනවා. උතුම්ම විසක්. දෙවිල්ලයි. දෙබරේ කියන විද්දොත් එහෙම තවත් අමාරුයි. ඔය තීගිරි එහෙම බලන්න ගියාම දෙබරු විතර සමහරු මැරෙන්නේ. ඒ තරම් විසයි ඒ සත්තු. හරිද? එතකොට දෙබරගේ විසේ තියෙන්නේ බස්මයක්.
දෙබරගේ විශේෂ තියෙන්නේ බස්මයක් කොහොම මතක තියාගන්න. දෙබර විශේෂ පවතින්නේ බස්මයක්. එහෙනම් දෙබරේ කිද්දොත් කලාඳුරේ කිද්දොත් අපිට ඉක්මනටම කරන්න පුළුවන් දෙයක් කියන මොකද්ද කරන්න පුළුවන්? අපිට ගන්න පුළුවන් ඉක්මන් ක්‍රියාමාර්ගය. අම්ලයක් ගෑම. අම්ලයක් ගෑම කියන්නේ අම්ල හොයන්නේ. මොනවද ගන්න අම්ලෙ ඉක්මනටම ළඟ තියෙන දෙයක් කියන්නේ? දෙහි ගෑම. අපිට පුළුවන් ටක් ගාලා දෙහි පළුවක් අරගෙන අතුල්ලගෙන යන්න ඕනේ එතන. මොනකට නම් ඉන්නේ දෙහි පළුව අරගෙන අතුල් ඉන්න ඕනේ ටික වෙලාවක්. ටික වෙලාවක් ඉන්නකොට අර කැක්කම ටික අඩු වෙලා වේදනාවක් නැති වෙලා යනවා. ඇයි? අර විදපු සිදුරේ ඇතුළට දෙහි යනවා. දෙහි ගිහිලා චුට්ට ගිහිල්ලා අර තියෙන බස්මෙත් එක්ක ප්‍රතික්‍රියා කරලා එයා උදාසීන වෙලා යනවා. උදාසීන වෙච්ච ගමන් මොකද වෙන්නේ? ආන්න විඳ නැති වෙලා යනවා. වෙන්න තිබිච්ච හානිය අඩු වෙනවා. මුළු මූණම ඉදිමෙන්න තිබ්බේද චුට්ටක් ගැටයක් වගේ ඇවිල්ලා අතර වෙයි. නේද? කැක්කුම එළි වෙනකන් කැක්කුම ගගහ නිතර ඉන්නවත් යන්නේ නැතුව ඉන්න තිබිච්ච එක රැය ඉඳන් හොඳට නිදා ගන්න පුළුවන් තත්ත්වයකට පත් නේද? එහෙනම් අන්න බලන්න. දෙබරේ කලාන්දුලේ කිද්දොත් එයාගේ තියෙන්නේ විශේෂ බස්මයක් ඒ නිසා අපි දෙහි හරි එහෙම නැත්නම් මොන හරි ඇඹුල් වර්ගයක් අපිට දෙහි තමයි හොඳ. එක්ක විනාශෙයි. දෙහි හෝ විනාශෙයි අපිට ගන්න පුළුවන් ගෑවොත් අපිට හිත උදාසීන කරන්න පුළුවන්. එතකොට මීමැස්ස බබර වගේ සත්තු විද්දොත් එහෙම එයාලගේ විශේෂ තියෙන අම්ලයක් ඒක උදාසීන කරන්න ආපතෝඩ වුණ වගේ දෙයක් ගන්න පුළුවන්. ඊළඟට අර ඔයාලා මේ නොකානෝබී ඉන්න හිටපු ගමන් කන එක පොඩ්ඩක් වරක් වෙනවා වගේ වුණාම මේ බඩේ දැවිල්ලක් එනවා නේද? සමහරවිට මේ පොඩ්ඩක් හරි මේ කෑම වේල පරක් වුණොත් බඩේ දැවිල්ලක් එනවා. ગેස්ට්‍රයිටිස් කියලා කියනවා. ગેස්ට්‍රයිටිස් කියන ලෙඩ හැදෙන්නේ හරිද? අපේ ආමාශයෙන් නිකුත් කරනවා හයිඩ්‍රොක්ලෝරික් කියලා අම්ලයක්. අපේ ආමාශයෙන් නිකුත් කරනවා හයිඩ්‍රොක්ලෝරික් කියලා අම්ලයක්. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. අර විද්‍යාගාරයේ තියෙනවා කියලා කිව්වේ ඒකම තමයි. හැබැයි සැර අඩුයි ගොඩාක්. හයිඩ්‍රොක්ලෝරික් කියන අම්ලය අපේ ආමාශය තුළ හැදෙනවා. ඇයි ඒක හැදෙන්නේ? අපි ගන්න ආහාරය හොඳට ජීර්ණය වෙන්න ඕන නිසා. මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලෙත් එක්ක තමයි අපි ගන්න ආහාර හොඳට ජීර්ණය වෙන්නේ. බඩගිනි වෙනවා කියලා වෙන්නේ මොකද්ද? මේ ආමාශයේ හිස් වෙනකොට මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය එනවා ආමාශයට. දැන් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ආමාශයට එනවා. බඩ දැවිල්ලයි. අපි කියනවා ગેස්ට්‍රයිටිස් හැදුණා කියලා. එහෙනම් මට කියන්නකෝ ગેස්ට්‍රයිටිස් හැදිච්ච වෙලාවට මොකද්ද කරන්න පුළුවන් අපිට? ඇම්බරෙල්ලා ගෙඩියක් කනවා. ඇම්බරෙල්ලා ගෙඩියක් කනවා. හොඳයි. කවුද ඒ කතාව කිව්වේ? කාලා බලන්න ඇම්බරෙල්ලා ගෙඩියක්. ඔය දැන් ඒ උත්තර දුන්න කෙනා අහන් ඉඳලා නැහැ පාඩම. ඒ කියන්නේ අම්ල බස්ම උදාසීනීකරණය කියන එක අහන් හිටියේ නෑ නේද නුනේ. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නිසා තමයි බඩේ දැවිල්ල එන්නේ. ඉතින් අම්ලය නැති කරන්න එපා. බඩේ දැවිල්ල නැති කරන්න. මොකද්ද කරන්න ඕනේ? ආප්පසෝඩ දාපු කෑමක් කන්න. ආප්පසෝඩ දාපු කෑමක් කන්න ඕනේ. තව මෙහෙමයි. බස්ම වර්ගයක් කොහොම හරි බඩට එන්න ඕනේ. අපේ ආමාශයේ බස්මයක් එන්න ඕනේ. හැබැයි අපි ළඟ තියෙන බස්ම වර්ග අලු දිය කරලා දීවොත් වෙන ඉඩක් හැදෙනවා බඩේ තුවාල හැදෙනවා අලු වලට. සබන් දිය කරලා බොන්න බෑ. නේද? ඒක හොඳ නැහැ. හුණු දිය කරලා බොන්න හොඳ නැහැ. අලු හුණු දිය කරලා බොන්න හොඳ නැහැ. හරිද? ආපසොඩ දිය කරලා බොන්න හොඳ නැහැ. හරිද? හැබැයි ඒ මොන හරි ගියොත් එහෙම මේ ඒ මොන හරි දෙයක් ආමාශයට එකතුනොත් මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය උදාසීන වෙනවා. හැබැයි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය උදාසීන වුණා වගේ නෙමෙයි. ඒ අපි ගන්න වෙන බස්ම නිසා බඩේ තුවාල ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒව මුකුත් කරන්නේ නැහැ. බඩට හානියක් වෙන්නේ, ඒ කියන්නේ ආමාශයට හානියක් වෙන්නේ නැති වෙන්න. ආමාශයට හානියක් වෙන්නේ නැති වෙන්න මේ ආමාශයේ තියෙන අම්ලය උදාසීන කරන්න පුළුවන් බස්මයක් තියෙනවා. ඒක තමයි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ. ඒක තමයි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. magnesium hydroxide අර ગેස්ට්‍රයිටිස් හැදෙනම අර පෙත්තක් හපලා කනවා නේද ලොකු පෙත්තක් රුපියල් 180යි පෙත්තක්
එහෙම නැත්නම් අර ක්‍රීම් එකක් වගේ එකක් දෙනවා දියරයක් බොන්න. ආන් ඒකේ තියෙන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන බස්මය. ඒක බිව්වම මොකද වෙන්නේ? ඒක අපේ ආමාශයට යනවා. ආමාශයේ තියෙන අම්ලයත් එක්ක මෙයා පටන් කරනවා. පටන් කරලා අම්ලයේ ආම්ලික ස්වභාවය නැති වෙනවා. ඒ දීපු මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල තියෙන බාස්මික ස්වභාවය නැති වෙලා උදාසීන වෙනවා. අන්න ඒතකොට බඩේ තියෙන දැවිල්ල ගතිය නැති වෙලා යනවා. අන්න ඒතකොට බඩේ තියෙන දැවිල්ල ගතිය නැති වෙලා යනවා. හරිද? ඔය වගේම අපිට තව පුළුවන් දැන් ඔයා දන්නවද සමහරවල් දන්නවා ඇති මේ සමහර ප්‍රදේශවල පොළව කියන්නේ පස ආම්ලික වෙනවා. ඒ කියන්නේ නිතර දිය තීරාව තියෙනවා නම් පොළවේ ආම්ලික ස්වභාවය වැඩි වෙනවා. එතකොට ඒ ආම්ලික ස්වභාවය අඩු කරන්න නැති කරලා දාන්න. මොකද කරන්නේ? ඒ භූමියට අලුමුණු ඉනවා. අර අලුමුණු කෝණියක් අරන් ගිහලා අලුමුණු ඉනවා හැමදාම. අලුමුණු දාපු ගමන් අලුමුණු කියන්නේ බස්මයක්. පොළවේ තියෙන ආම්ලික ස්වභාවය නැති වෙලා වගාවට සුදුසු තත්ත්වයට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. හරි. එහෙනම් ඔන්න අම්ල බස්ම උදාසීනීකරණය ප්‍රයෝජනවත් වෙන අවස්ථා. ඔය ටික ටියුට් එකේ දීලා තියෙනවද බලන්න? ඔය ටික ටියුට් එකේ දීලා තියෙනවද? ඉතින් මන් දිහා බලන් ඉන්නවා ටියුට් එකේ දීලා තියෙනවද කියලා. බලන්න බලලා ටියුට් එක අම්ල මහා බස්ම උදාසීනීකරණය භාවිත කර ගැනීම කියලා දීලා තියෙනවද නැත්නම් ලියන්න ඕනේද? ලියන්න ඕනි. එහෙනම් ඒක කියන්නේ දෙන්නේ. හරි කක්කද? ලියන්න ඕනි. නතර කරන්න ඕනේ. හරි අම්ල බස්ම හා උදාසීනීකරණ භාවිතයට ගැනීම කියන කොටස ඉවරයි. දැන් අපි ඊළඟට බලමු අම්ල බස්ම හා උදාසීන ද්‍රව්‍ය හඳුනාගන්නේ කොහොමද කියලා අපි බලාගමු. අම්ල බස්ම හා උදාසීන ද්‍රව්‍ය හඳුනා ගැනීම කොහොමද සිදු කරන්නේ? හරි දැන් මෙහෙමයි. අම්ල වර්ග කියලා එකක් තියෙනවා. බස්ම කියලා තියෙනවා. උදාසීන ද්‍රව්‍ය කියලා තියෙනවා. මේ අම්ල බස්ම උදාසීන ද්‍රව්‍ය අපිට එදිනෙදා ගෙදරදී හම්බ වෙන දේවල්. දැන් දෙහි වගේ දෙයක් අපිට දිවේ ගාලා හඳුන ගන්න පුළුවන්. නේද? දැන් කුණු වගේ දෙයක් එහෙම නැත්නම් සබන් වගේ දෙයක් අපිට සාමාන්‍යයෙන් හඳුන ගන්න පුළුවන්. අතින් ඇල්ලවම කියලා වගේ දැනනවා. එහෙම හරි හඳුන ගන්න පුළුවන්. එතකොට උදාසීන ද්‍රව්‍ය කියන ජලය, ලුණු, සීනි හෝ උදාසීන ද්‍රව්‍යනේ. ඒවා ප්‍රශ්නයක්වත් නැහැ. හැබැයි අපිට විද්‍යාකාරයේ තියෙන අම්ලයක්, නයිට්‍රික් අම්ලය දිව ගාලා බලන්න බෑ. ඒවා විසයි. ඊළඟට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඒ වගේ දෙයක් අපිට දිවේ ගාලා ඒ වගේ වස්නයක් අපිට හඳුන ගන්න බෑ. එතකොට විද්‍යාකාරයේ තියෙන මධ්‍යසාර සමහර මධ්‍යසාර වර්ග තියෙනවා. ඒවා ශරීරගත වුණොත් ඒ ක්ෂණිකව මරණයටපත් වෙනවා. අපේ ඉස්ලාමී පද්ධතිය අඩපණ වෙලා යන්න පුළුවන්. සයනයිඩ් වගේ උදාසීන ද්‍රව්‍යයක් ශරීරගත වුණොත් එහෙම ක්ෂණිකව මැරෙනවා. හරි. ඒ නිසා අපිට මේ වගේ දේවල් කවදාවත් දිවේ ගාලවත් අතින් අල්ලලා බලවත් හඳුන ගන්න බෑ. එහෙනම් අපි කොහොමද විද්‍යාකාරයේ හරි එහෙම නැත්නම් එදිනෙදා හම්බ වෙන හරි තියෙන මේ අම්ල වර්ග, බස්ම වර්ග, උදාසීන ද්‍රව්‍ය කොහොමද අපි හඳුනගන්නේ? අපිට ඒක හඳුනගන්න වෙන ක්‍රමයක් තියෙනවා. ඒක ක්‍රමයක් තියෙනවා. මේකට තමයි මම ඔයාලට අර මේ වදමල් තඹපු වතුර, නිල් කටරොළු මල් තඹපු වතුර, මහදියර, ඊළඟ රතු ගෝවා සම්බාගත් ජලය ඔන්න ඔය ගේන්න කියලා කිව්ව මම ඔන්න ඔක මේ ඔයාලට කියලා දෙන්න. දැන් ඉතින් අපිට ඇත්තටම මේ වෙලාවේදී වදමල් තඹපු යුසවත් ඊළඟට රතුගෝව තඹපු යුස ඒ වගේ ඒවා නැහැ. හැබැයි ඒවට අදාළ වීඩියෝ ක්ලිප් ටිකක් තියෙනවා. ඊළඟ ෆොටෝස් තියෙනවා මම ඒවට පෙන්නන්න. හරිද? අපිට පුළුවන් ආම්ල බස්ම උදාසීන ද්‍රව්‍ය හඳුනගන්න විවිධාකාර ශාක යුෂ වර්ග එහෙම නැත්නම් වෙනස් රසායනික ද්‍රව්‍ය යොදා ගන්න. මම ඉතින් ඔයාලට පෙන්නන්න. මේක හොඳට බලන්න.
මේ මෙතන තියෙන්නේ කහ දියරය. මේ තියෙන්නේ කහ. මේ පෙන්නලා තියෙන්නේ මේ රවුමට පෙන්නලා තියෙන්නේ මේ කහ කුළු. හරිද? මේ රවුම කරලා පෙන්නන්නේ මේ කහ කුළු. ඔය තියෙන්නේ හරිද? කහ දිය කරනවා අපි ජලයේ. අපි කහ ජලයේ දිය කරනවා. අපි මේ කහ ජලයේ දිය කරලා මේ කහ දියරය දැම්මොත් අපි ආම්ලයකට. ඒක කහ පාටම තමයි. ආම්ලවලදී කහ පාටම තමයි. කහ පාටම තියෙන්නේ. මේ බලන්න බස්මයකට කහ දියර දාපු ගමන් මොකද වෙන්නේ? මෙයා රතු පාට වෙනවා. දැන් ඔන්න ඔයාලා හොඳට දන්නවා මෙහෙම දෙයක්. දැන් ඔන්න ඔයාලා හිතන්නකෝ ඔයාලා බත් කනකොට ඔයාලගේ ඇඳුමේ අපි තුම බත් එක්ක කිරිහොදිත් එක්ක බත් කෑවා. ඔය කිරිහොදි ටිකක් ඔයාලගේ සුදු ඇඳුමක ගෑවෙනවා. සබන් දාලා හොදනකොට අර කිරිහොදි පැල්ලම රතු පාට වෙනවා. අම්මලා දන්නවද? ඇයි රතු පාට වෙන්නේ? සබන් කියන්නේ බස්මයක්. කිරිහොදි වල තියෙන කහ අන්න බස්ම තියෙන තැනදී කහ රතු පාටක් පෙන්නනවා. මොන හොඳට මතක තියාගන්න. කහ දියරය දැම්මොත් එහෙම බස්මයකට එයා වෙනවා මොන පාටද? කියන්න බලන්න. රතු පාට. ඔව්. රතු පාට. අන්න රයිට්. කහ දියරය දැම්මොත් බස්මයකට එයා රතු පාට වෙනවා. හරි. අපි තව එකක් බලමු. මේ තියෙන්නේ වදමල්. පේනවා ඇතිනේ? වදමල් ස්වභාවික දර්ශක කියලා දාන්නේ වදමල් යුෂ. වදමලක් අපි රතු වදමලක් උණු වතුරට දැම්මම නිකන් දම් පාට වගේ දියරයක් තමයි අපිට එන්නේ. දැන් මෙතන ඒක පෙන්නලා නැහැ. මම කියන්නම් ඒක ඔයාලට. වදමල් වල සාමාන්‍ය වර්ණය. වදමලක් ගත්තොත් මෙයාගේ සාමාන්‍ය වර්ණය තමයි වදමල් යුෂයේ සාමාන්‍ය වර්ණය තමයි දම් පාට. දම් පාට. මෙයා අම්ලයකට දැම්මොත් වදමල් රෝස පාට වෙනවා. රෝස පාට. අර ඔයාලා වදමල් බීම හදලා බොනවා සමහර අය. වදමල් බීම හදලා බොනවා. වදමල් බීම හදන්නේ කොහොමද? පොකුරු වදමල් ටිකක් අරගෙන ඒක සුද්ධ කරන එක සත්තු ඉන්නවද කියලා බලලා මකුළු හිමි ඉන්නවද කියලා බලලා අයින් කරලා ඒ ඔක්කොම පෙති ටික දානවා භාජනයකට දාලා ඉවර වෙලා අපි ඒකට උණු වතුර දානවා. උණු වතුර දාලා හොඳට තැම්බෙන්න තියෙනවා. ඊට පස්සේ ඒක පෙරලා අර ගන්නවා. පෙරලා ගත්තම මෙන්න මේ දම් පාට දියරයක් තමයි එන්නේ ද්‍රවයක්. ඊට පස්සේ අපි ඒක නිමෙන්න තියෙනවා. නිමෙන්න තියලා අපි ඒකට අවශ්‍ය තරමට රස එන ගන්න සීනි දානවා. සීනි දාලා දෙහි බෑයක් මිරිකලා දානවා. දෙහි බෑයක් මිරිකලා දාපු ගමන්ම සම්පූර්ණයෙන්ම රෝස පාට වෙනවා මෙයා. අන්න එතකොට මතක තියාගන්න වදමල් යුෂ අම්ලවලදී රෝස පාටයි. හැබැයි මේ වදමල් යුෂ දැම්මොත් එහෙම බස්මයකට ඒ කියන්නේ වදමල් යුෂ ටිකක් අරන් හුණු දියරට දැම්මොත් බස්ම වලට දැම්මොත් මෙන්න මෙහෙම එන්නේ බස්ම. බස්ම වලට දැම්මොත් මෙයා කොළ පාට වෙනවා. මම එදා ඔයාලට කිව්වා බුත්තල ක්ලාස් එකේ ආයත මේ වදමල් නිල් කටරොඩු මල් එහෙම අරගෙන එන්න කියලා. මම හිතලා අපි අර සුදේශන මේ වදමලුත් අරගෙන පාරට ආවා කියලා කිව්වා. පස්සේ පන්ති නෑ කියලා කිව්ව පාර ආපහු ගියා කිව්වා. එයා දන්නවා ඇති වදමල්. මට පොඩ්ඩක් පුතා කියන්නකෝ වදමල් තැඹුවා මොන පාටද ආවාට? රතු පාට. තද රතු නෙමෙයි සාමාන්‍ය නිකන් තද දම් පාටකට වගේ රතු පාට උරු එකක් නේද? එතකොට නිල් කටරොළු මල් තැඹුවා මොන පාටද ආවේ? තද නිල් පාට. තද නිල් පාටනේ. හරි. ඔයා දැන් ඒවා ගෙදර තියෙනවනේ ඔයාලා බලන්න මම දැන් ඔය අනිත් අයත් එහෙම කරන්න වදමල් තඹපු යුස ටිකක් අරගන්න. එතකොට වදමල් වල තියෙන සාමාන්‍ය වර්ණය තමයි
රතු පැහැයට හුරු දම් පාට. රතට හුරු දැන් මේක තාම තියෙනවා. ආ. මම අද හවස ලෑස්ති කරගත්තා. කොයාලඟ තියෙනව නේද ඒක? අපි අනිත් අයට පොඩ්ඩක් පෙන්නමු ඉන්න. අනිත් අය පොඩ්ඩක් ඉන්නවා ෂෙයාරින් අයින් කරන්න. ඔය තියෙන්නේ මේ තියෙන්නේ සුදීෂ හදපු වදමල් විශේෂක භාණ්ඩ එක ටිකක් දම්පාන්ටට හුරු වර්ණයක් තියෙන්නේ. නේද? ගෙදර දෙහි තියනවද පුතා? තියනවා සර්. පොඩි වැඩක් කරමුද එහෙනම්? ආ ඔයාට හොයාගන්න පුළුවන්ද මේ විනිවිද පේන පොඩි වීදුරුවක් වතුර බොන වීදුරුවක් වගේ එකක්? පුළුවන් සර්. එහෙනම් මේ ටක් ගාලා වීදුරුවකුයි ඔයා මේ නිල් කටුළු මලුත් හදාගත්තද? නෑ ඒක හදාගන්න බැරි වුණා. ඒකට කමන්නේ මේ පොඩි වීදුරුවකට ඕකෙන් චුට්ටක් දාලා අපි මේ දෙහි ටිකක් මිරිකලා බලමු තනිතර පේන්න. එහෙනම් මේ ටක් ගාලා ගේන්නකෝ බලන්න. හරි අපි බලමු මේ සුදේශ තව ටිකකින් ඒක අරන් ඒ ඉක්මනට එමුත් අපිට මේ රේසි කෙනුල් ළඟක් තියෙනව නේද? ඒ ඔයා ළඟ තියෙන මොකක්ද ඔය? වදමල් සර්. වදමල් විස තියෙන්නේ ඔයා ළඟ නේද? මේ සබන් අතරක් තියෙනවා සර්. මොකද්ද? සබන් අතරක් තියෙනවා. සබන් වතුරක් තියෙනව නේද? හුණු දියර නෑ නේද? හුණු ටිකක් හොයාගන්න. නෑ සර්. එහෙනම් අපි මෙහෙම කරමුද? ඔයාට පුළුවන් ද වීදුරුවක්කට ඕක ටික දාලා ගේන්න? ඔය බෝතලේ නැතුව වතුර බොන වීදුරුවක් වගේ එකකට එහා පැත්ත පේන විදියට. හා සර්. අරන් එන්නකො. ඊට පස්සේ අපි ඒකට සබන් වතුර දාලා බලමු මොකක්ද දෙන පාට කියලා. සසඳිල් නම් ආවා. පුතා මොනවාද දෙහිද තියෙන්නේ? දෙහි තමයි සර්. දැම්ම දාන්න එපා පොඩ්ඩක් ඉන්න. අර කෙනුලි ගියා මේ වීදුරක් අරන් එන්න. එයා එනකන් ඉන්න චුට්ටක්. දැන් ඔය අනිත් අයට දැන් මෙයාලගේ වීඩියෝස් පේනවා නේද? එයාලා කැමරා ඔන් කරාට පස්සේ ඔයාලා මේ ෆෝන් එකෙන් අර දෙපැත්තට මේ ගිහිල්ලා බලන්න එයාලගේ එක බලා ගන්න පුළුවන්. හරි. හරි කෙනුලිත් හරි. සුදේශ අපි වාගේ වැඩි ඉස්සලා කරලිමු නේද? හරි. සුදේශ තා පොඩ්ඩක් පස්සට ගන්න වීදුරුව කැමරාවට පේනවා මදි. වීදුර හරි එහෙමත් හොඳයි. හරි අනිත් අය හැමෝටම පේනවද යාව? ඔව් සර්. හරි. එහෙමනම් පුතා අපි ඔකට දාමු වදමල්ලිසු ටිකක්.
මොකක්ද වෙච්ච පාට? මොන පාටද උනේ? පොඩ්ඩක් කහ පාට වුණා. වැඩි හරියක් රතු. ඒකට කහ පාටයි. පොඩ්ඩක් මිස් කරන්න බලන්න. පොඩ්ඩක් අතින් වීදුර පොඩ්ඩක් එහාට මෙහාට කරකවන්න එතකොට මිස් වෙයි. රතු පාටක් ඇවිල්ලා තියෙනව නේද? හරි පුතේ චූට්ටක් දැන් ඔය මේ වීදුරුව පස්සට අරගෙන ඔයාගේ වදමල් බෝතලේ දෙක එක ළඟ තියන්න බලන්න පාට වෙනසක් තියෙනවද බලන්න. අන්න බලන්න. පේනව නේද? වදමල් වල නියම පාට තියෙන නිකන් දම් පාටට උහුරු රතු පාටක්. එතකොට දෙහියුස දාපු ගමන්ම ඒක තද රතු පාටක් වගේ රෝස පාටක උහුරු වර්ණයක් ආවා. දැක්කද? අනිත් හැමෝම දැක්කද? ඔව් සර්. හරි දැන් අපි ඊළඟට මේ කෙනුලිගේ පරීක්ෂණය බලමු. දැන් ඔන්න කෙනුලි ඔයා මෙහෙම කරන්න. ඔය වීදුරුවට දාන්නකෝ සබන් ඔය වීදුරෙන් භාගයක් වගේ පිරෙන්න. භාගයකුත් ඕනේ නැහැ ටිකක් දාන්නකෝ. ඇති. ඕකට දැන් වදමල් ඉස ටිකක් දාන්න බලන්න. ඕකට ඇත්තටම හරියන්නේ හුණු දියර තියනවා නම් කමන්නේ බලමු අපි ඔකෙත් වර්ණයක් වෙනසක් වේද කියලා බලමුකෝ. ඇති. දැන් අපිට හරියට පාට පේනුනේ නැති වුණාට ඔයාට පේනවා පාට. මොකක්ද උනේ? මොන වගේ පාටක්ද ආවේ? ටිකක් පාටක්. ඔව් නේ ටික ඕක නිකන් මේ කොළ පාටට හුරු වර්ණයක් වගේ යන්තම් තියෙන්නේ. රතු පාට නෙමෙයිනේ වදමල්ල තිබිච්ච පාට වෙනස් වුණා. ඒක නිකන් 아무තු දුඹුරු පාටකට වගේ හුරු ඔය මෙහෙමයි. ඔය සබන් වල බාස්නික බව ටිකක් අඩුයි. මම අර ඉස්සෙල්ලත් ඔයාලට කිව්වේ අර මේ මීමැස්සෙක් දෙබඩෙක් දෂ්ට කරොත් සබන් ගානකට වඩා ගොඩක් හොඳ ආපසෝඩ හරි මේ හුණු හරි ගාන එක කියලා කිව්වනේ. ඒ එහෙම කිව්වේ සබන් වලට වඩා හුණු එහෙම නැත්නම් ආපසෝඩවල මේ බාස්නික බව වැඩි. ඒකයි. දැන් ඔතන බාස්නික බව පොඩ්ඩක් අඩු නිසා තමයි තද කොළ පාටක් ආවේ නැත්තේ. නැත්නම් ඇත්තටම මේ සුද්දිස උනා කරන්නේ බොණ්ඩ දාන්නේ ඔක. මේ නැත්නම් ඔක මේ හොඳ අපි දැන් දැම්මොත් එහෙම හුණු දියරට වගේ දැම්මොත් එහෙම හොඳම ලස්සන කොළ පාටක් එනවා. හුණු දියර වගේ එකට දැම්මොත් ලස්සන කොළ පාටක් එනවා. දැන් ඔය තියන අය දැන් ඔය වදමල් යුස ගෙදර හදාගන්න පුළුවන් අය හෙට දවසේදී හුණු දියර ටිකකට ඔක දාලා බලන්න. එතකොට කොළ පාටක් එයි අනිවාර්යෙන් කොළ පාටක් එයි. හරි? එහෙනම් මම දැන් ඔයාලට පෙන්නන්නම් ඇත්තටම අපි මේක හරියටම දැම්මොත් එහෙම එන පාටවල ටික මොනවද කියලා. හරි එහෙනම් මේ කෙනුලිටයි සුදීසටයි මේ ගොඩාක් ස්තුතියි අපිට උදව් කරාට. හරි මේ තියෙන්නේ ඔන්න බලන්න මේ රතු ගෝවා යුෂ. රතු ගෝවා සාමාන්‍යයෙන් තැඹුවට පස්සේ මේ මෙන්න මේ තියෙන්නේ නිකන් නිල් පාටක් වගේ. රතු ගෝවල වර්ණය තමයි රතු ගෝව තැඹුවා මේ ඒ දියරේ මෙන්න මේ වගේ. මෙතන මේ මැද තියෙන ඔයාලට පේනවා මේ බෝතලයක් තියෙන මැද. ඔය වගේ නිල් පාටක් තියෙනවා. ඉතින් මෙයා අම්ලයකට දැම්මොත් එහෙම මෙන්න මේ වගේ රතු පාට දක්වා පාට වෙනස් වෙනවා. බස්මයකට දැම්මොත් එහෙම මෙන්න
තද කොළ කහ වගේ වර්ණය එනකම් වෙනස් වෙනවා. බලන්න රතු ගෝවල වර්ණ කීපයක් එනවා. අම්ල වලටත් වෙනස් වෙනවා. මෙයා භස්ම වලට මෙයා වෙනස් වෙනවා. හරිද? හරි. හරි. ඔයාලට මම පෙන්නන්නම් වීඩියෝ එකකුත් තිබුණා. අපි වීඩියෝ එකක් බලමු. රතු ගෝව යුෂ කොහොමද වර්ණය වෙනස් වෙන්නේ අම්ල සහ භස්ම වලදී කියන එක අපි බලමු. An acid-base indicator is a substance that indicates the presence of an acid or base by changing color. Today we will learn about an indicator extracted from a vegetable. For this we will need red cabbage, some methanol to get the pigment out of it, and to test we will use a couple of acids, dilute hydrochloric acid and lemon juice, and a couple of bases, a solution of sodium hydroxide and some soap solution. To get the pigment out of the red cabbage, and keep it in methanol is a substance that indicates the presence of an acid or base by changing color. Today we will learn about an indicator extracted from a vegetable. For this we will need red cabbage, some methanol to get the pigment out of it, and to test we will use a couple of acids, dilute hydrochloric acid and lemon juice, and a couple of bases, a solution of sodium hydroxide and some soap solution. To get the pigment out of the red cabbage, peel it and keep it in methanol for some time. Out of it and to extract it from a vegetable. මට කියන්නකෝ For ඔයාලා this we වීඩියෝ එක will පේනවද? need red cabbage, some methanol to Sir. get out of it, and to test we will use a couple of acids, dilute hydrochloric acid and lemon juice, and a couple of bases, a solution of sodium hydroxide. right මේකේ ඔයාලා බලන්න මෙන්න මේ ටික. මේ තියෙන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, මේ තියෙන්නේ දෙහිඋෂ. ඒ කියන්නේ මේ පළවෙනි කප් එකේ සහ දෙවෙනි කප් එකේ තියෙන අම්ල දෙකක්. ඊළඟට මේක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, මේක සබන්දියර. සෝප් සොලියුෂන් කියන්නේ මේ සබන්දියර. දැන් මේ තියෙන්නේ රතු ගෝවා, මේ තියෙන්නේ උණු ජලය. දැන් අපි බලමු මෙයා මොකද්ද කරන්න කියලා. And some soap solution. To get the pigment out of the red cabbage, peel it and keep it in methanol for some time. Once you have the pigment, add it to the 4 bowls that contain acids and bases. You will see that the red cabbage juice turns deep red or magenta in presence of the acid and green in presence of bases. මොකද්ද දැක්කේ ඔයාලා වෙනස? So red cabbage juice can be used as an acid-base indicator. Do you know of other things that can be of bases and green in presence of bases? ඔන්න බලන්න ඔයාලා දකිනවා මේ පළවෙනි දෙක තිබුණේ අම්ල, දෙවෙනි දෙක භස්ම. අම්ල වලට රතු පාට වර්ණයක් ආවා, භස්ම වලට කොළ පාට. ඔය විදිහම තමයි වදමල් දිස වලටත් එන්න ඕනේ. අපි හරියට හැදුවා නම් වදමල් දිසත් ඔය වගේම වෙනවා. නිල් කටරොළු මල් දිසත් ඔය විදිහමයි එන්නේ. ඔය ප්‍රතිඵලයම තමයි එන්නේ, වෙනසක් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. So red cabbage juice can be used as an acid-base indicator. Do you know of other things that can be acid-base indicator. right අපි ඊළඟට බලමු මේ කහ එක්ක කොහොමද මේක වෙනස් වෙන්නේ කියලා. කහ එක්ක
We know that pH indicators can be used to test if a solution is acidic or basic or neutral. But what about using an indicator to test neutralization of an acid or basic solution? It can be done, and here we see how it is done. Just a reminder that an indicator is a substance which changes color when the solution turns acidic or basic. Litmus paper, methyl orange, phenolphthalein, turmeric are examples of indicators. For this experiment, we will use turmeric solution as the indicator. Besides this, we need lemon juice, which is acidic, soap water, which is basic, 2 clean small empty bowls, and droppers. Take a little bit of lemon juice in one bowl. In the other bowl, take a little bit of soap water. Add a drop of right බලන්න දැන් මේ පළවෙනි එකේ දවාට මෙන්න මේකට දැම්මේ lemon juice ඒ කියන්නේ දෙහි උෂ දැම්මා මේක දැම්ම soap solution කියලා කියන්නේ මේක shampoo එකක් එහෙම නැත්නම් සබන් දියර දාලා තියෙන්නේ පළවෙනි එකේ තියෙන්නේ අම්ලයක් දෙවෙනි එකේ තියෙන්නේ බස්මයක් හරිද පැහැදිලිද පළවෙනි එකේ මේ කොටසටයි මෙතන අම්ලයක් මේක බස්මයක් කලින් කොටේට කාලයක් නැද්ද ලොකෝ ඒක බස්මයක් දැන් මෙයා මේ දාන්න හදන්නේ මොනවද මේ දාන්න හදන්නේ මේ දාන එක තමයි මොනවද කහ දියර තමයි දාන්න හදන්නේ turmeric solution into each bowl. Observe the color of each solution. Adding turmeric solution in soap water changes the color to red-orange. We see no change in the solution of lemon juice. ඔන්න බලන්න ඔයාලට පේනවා අම්ලයට දැම්ම එක මේක අපි අම්ල මේක අපි මේ දෙහි මෙතන තියෙන දෙහි මේ දෙහි තියෙන මෙතන තියෙන සබන් දෙහිවලදී වෙනසක් නැත දෙහිවලදී වෙනසක් නැත හැබැයි සබන් වලදී මොකක්ද උනේ නිකන් රතු පාටක් එහෙම නැත්නම් දුඹුරු පාටක් අපිට දකින්නට ලැබෙනවා සබන් වලදී රතු පාටක් එහෙම නැත්නම් දුඹුරු පාටක් අපිට දකින්න ලැබෙනවා මේකට හුණු දියර දැම්ම නම් රතු පාට වෙනවා හුණු දියර දැම්ම නම් රතු වෙනවා Turmeric is an indicator that only changes color when added to a base and has no effect when added to acids. Drop by drop into the solution of soap water and turmeric. Shake the solution well after each drop. As you add the drops, stop adding. You explain when lemon were acidic, adding more acid would have made the solution acid. and adding more base would make the solution basic. Acid base and හරි දැන් එහෙනම් ඔයාලා ඔන්න දැක්කා මේ අම්ලවලදී බස්මවලදී වර්ණ විපර්යාස ඇති කරන ආකාර. එතකොට දැන් ඔය අපි මෙතෙන්දී අරගත්තා අම්ල බස්ම හඳුන ගන්න මට කියන්න බලන්න අම්ල බස්ම හඳුන ගන්න අපි යොදාගත්ත දේවල් මොනවද මෙතෙන්දී? දැන් අපි ಜಾති කීපයක් ගත්තා අම්ල සහ බස්ම හඳුන ගන්න. කියන්න. අම්ල සහ බස්ම හඳුන ගන්න අපි දැන් යොදාගත්ත දේවල් මොනවද කියන්නේ අපි දැන් ඔයාලා දැකපු දේවල් කියන්න බෑ. දෙහියුෂ ඉතින් දෙහියුෂ කියන්නේ අම්ලයක් නේ. ඒක හඳුන ගන්න යොදාගත්ත එක අහන්නේ. වදමල් යුෂ වදගත්තා කහ. ඔය තියෙන්නේ කුණු දියර කියන්නේ බස්මයක් නේ. ඒක හඳුන ගන්න යොදාගත්ත එක අහන්නේ. කහ යොදාගත්ත අම්ල බස්ම හඳුන ගන්න කහ. ඊළඟට අම්ල බස්ම හඳුන ගන්න ආයොදාගත්තා වදමල් යුෂ. ඊළඟට අම්ල බස්ම හඳුන ගන්න ආයොදාගත්තා මෙන්න රතු ගෝවා යුෂ. රතු ගෝවා. ඔයිට අමතරව අපිට පුළුවන් ගිනි තිල්ල මල් යුෂ, නිල් කටරවුළු මල් යුෂ, ඊළඟට පුවක් තඹපු ජලය ඔය වගේ ඒවා යොදා ගන්න පුළුවන් අපිට. විද්‍යාගාරයේදී අම්ල බස්ම හඳුනා ගන්න
අපි ඔය වගේ කොළ තඹපු වතුර මල් තඹපු වතුරේ ගන්නෙ නැහැ. විද්‍යාගාරයේ අම්ල භස්ම හඳුනා ගන්න වෙනම තියෙනවා රසායනික ද්‍රව්‍ය. මේ එකක් තමයි මෙන්න pH කඩදාසි. පේනවනේ ඔයාලට? එකක් තමයි pH කඩදාසි. pH කඩදාසියේ සාමාන්‍ය වර්ණය මොකද්ද? කහ. pH කඩදාසියේ සාමාන්‍ය වර්ණය කහ. හරිද? එයා අම්ලයකට දැම්මොත් එහෙම රතු පාටක් එනවා. අම්ල වලට දැම්මොත් රතු, තැඹිලි, කහ කියන වර්ණ තුනක් තියෙනවා. එතකොට මෙයා බස්මයකට දැම්මොත් තදකොළ, නිල්, දම් කියන වර්ණ එනවා. ඔයාලට මම ඒක ලියා ගන්න දෙනවා. හරි? දැනට පොඩ්ඩක් මතක තියාගන්න. ආයි දවසක ප්‍රැක්ටිකල් කරාම කරලා පෙන්නන්නයි. ඊළඟ එක තමයි රතු ලිට්මස්. රතු ලිට්මස් එකක්. රතු ලිට්මස් කියන්නේ මේ රතු පාට කඩදාසි තීරුවක්. ලිට්මස් කියන රසායන ද්‍රව්‍යයේ සහිත රතු පාට කඩදාසි තීරුවක් තමයි රතු ලිට්මස් කියන්නේ. බස්මයකට දාපු ගමන් එයා මොන පාටද වෙන්නේ බලන්න. කියන්න ඉක්මනට. රතු ලිට්මස් එකක් බස්මයකට දැම්මම මොකද වෙන්නේ? නිල් පාට වෙනවා. නිල් පාට. එයා මොකද වෙන්නේ? එයා නිල් පාට වෙනවා. නිල් පාට වෙනවා. එයා නිල් පාට වෙනවා. හරිද? අනෝ මතක තියාගන්න. රතු ලිට්මස් කියන්නේ රතු පාට රසායනික ද්‍රව්‍යයක් කඩදාසියක ආලේප කරලා තියෙන්නේ. ඒක බස්මයකට දැම්මම බස්ම රතු ලිට්මස් නිල් පාට කරනවා. හරි. මේ තියෙන්නේ ඔය මේ ඔපෝ A71 කියලා ෆෝන් එකක් තියෙන ළමයි ඉන්නවා. මම ඔයාව ගෲප් එකෙන් අයින් කරනවා. එහෙම ඉරි අඳින්න ලෑස්ති වෙන්න එපා. විකාර කරනවා නම් කරුණා කරලා යන්න. ඔය ඇඳපුවා මකන්න ඉක්මනට. අනිත් ළමයිට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ. උගන්ලා වෙන විකාරණ කරන්න ලෑස්ති වෙන්න එපා. අන්තිම වෝනින් එක පිනොප්තලීන් කියලා රසායනික ද්‍රව්‍යයක් තියෙනවා. පිනොප්තලීන්. එයා අවර්ණයි. වතුර වගේ අවර්ණයි. අම්ලයකට දැම්මමත් අවර්ණයි. අම්ල වලදී වර්ණයක් පෙන්වන්නේ නැහැ. බස්මයකට දැම්මම මෙන්න මේ වගේ තද රෝස පාටක් එනවා. අපි ආයේ පන්ති කරන දවසක ප්‍රැක්ටිකල් එක පන්තිදී කරලා බලමු. හරිද? අම්ලයකට දැම්මම අවර්ණයි ඒක. බස්මයකට දාපු ගමන් තද රෝස පාටක් අපිට දකින්නට ලැබෙනවා. ඊළඟට pH කඩදාසි වන්න බලන්න. බස්ම සඳහා දම් හා නිලට හුරු වර්ණ ලබා දෙනවා කියලා කියන්නේ මේ බලන්න. බස්ම වලදී pH කඩදාසි වල තියෙන වර්ණ. තද කොළ තියෙනවා, නිල් පාට, දම් පාට, නිල් පාට ඔන්න ඔය වගේ වර්ණ ටිකක් තමයි අපිට ලැබෙන්නේ. ඒ pH කඩදාසි. pH කඩදාසි අම්ල වලට දෙනවා වර්ණ ටිකක් මොනවාද? තද රතු තියෙනවා, තැඹිලි තියෙනවා, කහ තියෙනවා. අම්ල සඳහා රතු හා රතට හුරු වර්ණ ලබා දෙනවා. මෙතිල් ඔරෙන්ජ් කියලා එකක් තියෙනවා. එයාගේ සාමාන්‍ය වර්ණය තැඹිලි පාටයි. අම්ල වලට දැම්මම රතු පාට වෙනවා. බස්ම වලට දැම්මම කහ පාට වෙනවා. අම්ල වලට දැම්මම රතු පාට වෙනවා. බස්ම වලට දැම්මම කහ පාට වෙනවා. ඒක තමයි මෙතිල් ඔරෙන්ජ් වල වර්ණය. නිල් ලිට්මස් ඉස්සලා අපි ගත්තේ රතු පාට ලිට්මස් එකනේ. නිල් පාට ලිට්මස් එකක් තියෙනවා. නිල් පාට එක අම්ලයට දැම්මම රතු පාට වෙනවා. නිල් පාට එක අම්ලයට දැම්මම රතු පාට වෙනවා. රතු පාට එක බස්මයට දැම්මම නිල් පාට වෙනවා. ඒවා මතක තියාගන්න. මේ තියෙන්නේ රතු ලිට්මස් එක බස්මයකට දැම්මම නිල් පාට වෙනවා. පිනොප්තලීන් අම්ල වලට අවර්ණයි, බස්ම වලට රෝස පාටයි. pH කඩදාසි සාමාන්‍ය වර්ණයේ කහ පාට, බස්ම වලට නිල් පාට වර්ණයක්, දම් පාට වර්ණයක් ලබා දෙනවා. pH කඩදාසි සාමාන්‍ය වර්ණය කහ පාටයි, අම්ල වලදී රතු හා තැඹිලි වර්ණයක් ලබා දෙනවා. මෙතිල් ඔරෙන්ජ් සාමාන්‍යයෙන් ඔරෙන්ජ් කියන්නේ තැඹිලිනේ, තැඹිලි පාටයි. අම්ල වලදී රතු වර්ණයක් දෙනවා, බස්ම වලදී කහ පාට වර්ණයක් දෙනවා. නිල් ලිට්මස් නිල් පාටයි, අම්ල වලදී
රතු පාට වෙනවා. බස්ම වලට දැම්මම නිල් පාටම තමයි වෙනසක් වෙන්නේ නැහැ. හරි. මේ තියෙන්නේ ඔයාලගේ ඔය ටියුට් එකේ වගුවක් තියෙනවා. ටියුට් එකේ වගුවක් තියෙනවා. ඔය වගුවට අදාළ වර්ණ ටික තමයි දැන් ඔයාලට ඔය පේන්න තියෙන්නේ. අපි මේ වර්ණ ටික ලියා ගමු උතන. අපි පස්සේ වෙලාවක ප්‍රැක්ටිකල් කරද්දී අපිට ආයසරයක් ඕක බලන්න පුළුවන්. අපි ප්‍රැක්ටිකල් කරමු පස්සේ. එතකොට අපි මේක බලමු. දැන් අපි වර්ණ ටික ලියා ගමු. එතකොට සාමාන්‍යයෙන් පවතින වර්ණයේ විදිහට ඔතන අපි දැන් ඔයාලට පාට කරන්න බෑනේ. පාට කරන්න බෑනේ. අපි එතනේ වර්ණේ නම ලියා ගමු. සාමාන්‍ය පවතින නම වදමල්ලි ඔසේ තියෙන්නේ මොකද්ද? දම් පාට. දම් කියලා ලියන්න. ගිරිතිල්ල මල් අපිට හොයාගන්න නැති නිසා ඒක දාලා නැහැ. නිල් කටරවල නිල් පාට. නිල් පාට. පුවක් තැඹූ ජලය ගත්තොත් එහෙම මේක නිකන් දුමුරු පාට වගේ තියෙන්නේ. කහ තැඹූ ජලය කහ. රතු ගෝවත් එයා නිල් පාට තියෙන්නේ. නිල් හෝ දම් ගත්තත් කමන්නේ. දම් වර්ණය. නිල් ලිට්මස් නිල්. රතු ලිට්මස් රතු. pH කඩදාසි කහ. පිනොප්තලින් අවර්ණ. මෙතිල් ඔරෙන්ජ්. තැඹිලි. එහෙම ඔයාලා ටියුට් එකේ ලියා ගන්න. එතකොට මෙන්න මේ තුනට මෙන්න මේ වදමල්යුෂ දෙහි විනාකිරි සල්පියුරික් කියන මෙන්න මේ තුනට මෙන්නේ රෝස. මේක රෝස. නිල් කඩරවලුත් ඒ ටිකම රෝස. පුවක් තැඹූ ජලය මේ ටික වෙනසක් නැත කියලා දාගන්න. වෙනසක් නැත. කහ තැඹූ ජලයත් වෙනසක් නැහැ. රතු ගෝවා රෝස. නිල් ලිට්මස් මොකද වෙන්නේ? රතු පාට වෙනවා. රතු ලිට්මස් වෙනසක් නැහැ. pH කඩදාසි වල දාගන්න වෙනවා මොනවාද? රතු තැඹිලි කහ කියලා. රතු තැඹිලි කහ. මෙතිල් ඔරෙන්ජ් රතු. ගෑනේ ෆෝන් එක ඇල්ලුවා මේව කරේ නෑ පුතේ. අනිත් වර්ණත් ලියා ගන්න ඔයාලා. ඔයාලට ෆොටෝ එක ඕන විදිහට ෆෝන් එකෙන් මේ දෙපැත්තට ලොක් කරලා බලන්න පුළුවන්. ඔය සයිස් එකම නෙමෙයි ලොකු කරලා බලන්න පුළුවන්. ඔයාලා සාමාන්‍ය ෆොටෝ එකක් ලොකු කරලා බලන්න ඒ වගේ පුළුවන් ලොකු කරලා බලන්න.
අතෙන්දී ගිරිතිල්ල මල් යුෂ කියන එකට මොනවත් දාන්න එපා. ඒකේ මොකුත් වර්ණ විපර්යාසයක් පෙන්නලා නැහැ. ගිරිතිල්ල මල් හොයාගන්න නැති නිසා. පිනොප්තලින් කියන එකේ සුදු පාට තියෙන හැමතැනම අවර්ණ කියලා දාන්න. ඔය කෙරවලෙම තියෙන පිනොප්තලින් කියලා. ඒකේ සුදු පාටට තියෙන හැමතැනම දාන්න ඕනේ අවර්ණ කියලා. භස්ම වලදී විතරයි හුණු දියර සබන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල විතරයි රෝස පාටයි තියෙන්නේ. pH කඩදාසි වල අම්ල වලදී දාන්න රතු තැඹිලි කහ කියන වර්ණ තුනම. භස්ම වල දාන්න තදකොළ නිල් දම් කියලා. තා වෙලා ඕනේද? ඇතිද? තා වෙලා ඕනේද? ඇතිද? වෙලා හොඳ අතිස හරි මෙහෙම කරමු අපි දැන් මේක වෙලාව මේ නිසා ඔයාලගේ group එකට මම ඔය WhatsApp group එකට මම ඕක දාන්නම්. එතකොට ඔයාලා එකකින් බලා ගන්න. දානවා පාඩම ඉවරනට පස්සේ ඔයාලා එතකොට බලා ගන්න එකෙන්. හරිද? හරි. එහෙනම් මේ ටික අපි ලියාගමු. දැන් එහෙනම් අපි දන්නවන්න දැක්කා ආම්ල භස්ම හඳුන ගන්න අපිට විවිධ ක්‍රම තියෙනවා. අපිට පුළුවන් වද මල් යොස යොදාගෙන එහෙම නැත්නම් නිල් කටුළු මල් යොදාගෙන මොකද මේ කහ දියර ඊට පස්සේ එහෙම නැත්නම් විද්‍යාගාරයේ තියෙනවා නිල් ලිට්මස් රතු ලිට්මස් මෙතිල් ලොරෙන්ස් තරේ එහෙනම් pH පටි මෙන්න මේ වගේ අපිට තියෙනවා මේ විවිධ රසායන අපිට තියෙනවා ආම්ල සහ භස්ම හඳුන ගන්න. ඉතින් මෙයා මොකද උනේ මේ ආම්ල සහ භස්ම වලදී මේ ලිට්මස් වල වර්ණය වෙනස් වුණා. මෙතිල් ලොරෙන් වල වර්ණය වෙනස් වුණා. pH වල වර්ණය වෙනස් වුණා. ඒ විතරක් නෙවෙයි. වදමල් වලත් වර්ණය වෙනස් වුණා. නේද? ඊළඟට නිල් කටුළු මල් අපිට තිබ්බේ නැහැ. තිබ්බනම් ඒත් වර්ණය වෙනස් වෙනවා. ඔයාලා දැක්කා රතු ගෝවා. නේද? ඒකෙත් වර්ණය වෙනස් වෙනවා. ආම්ල භස්ම හමුවේ. ඒ කියන්නේ ආම්ල සහ භස්ම
වර්ණය වෙනස් වෙන රසායනික ද්‍රව්‍ය තියෙනවා. අම්ල සහ වස්න පවතින විට වර්ණය වෙනස් වෙන රසායනික ද්‍රව්‍ය තියෙනවා. ඒවට කියනවා දර්ශක කියලා. ඒවට තමයි අපි කියන්නේ මොනවද? ඇති විට අම්ල සහ වස්න හමුවේ වර්ණ රසායනික ද්‍රව්‍ය. මේ කියනවා මොනවද කියලාද? කියන්නේ අම්ල සහ රස්ම හමුවේ වර්ණය වෙනස් වෙන රසායන ද්‍රව්‍ය තියෙන අපි මේවට කියන්නේ මොනවා කියලාද? දර්ශක කියලා අපි කියන්නේ. ඒවට අපි කියන නම තමයි දර්ශක. ඔන්න එන අලුත් මාතෘ හරි අපි ඒක ලියාගමු ඉක්මනට. දර්ශක කියන තැන ලියා ගන්න මේන. අම්ල බස්ම හා උදාසීන ද්‍රව්‍ය හමුවේ ඒක දක්වන්න ලියා ගන්න. දැන් තියෙනවා නිවැරදිවම හඳුනා ගන්න පුළුවන් බෙදා ගන්න පුළුවන් දර්ශක වර්ග. ඉතින් ලියා ගන්න අනිවාර්යයෙන් මෙන්න මේ ටික මතක තියාගන්න. මේ ඔක්කොම ඕනේ නැහැ. විද්‍යාගාරයේදී අම්ලනා බස් හඳුනා ගැනීම විතර භාවිත කරන දර්ශක. ඒකෙන් ඔයාලට ඕනේ නිල් ලිට්මස්, සතු ලිට්මස්, pH කඩදාසි, ෆිනොප්තරින් දර්ශකය, මෙතිල් ඔරෙන්ජ් දර්ශකය කියන ටික විතරයි ඔයාලට ඕන වෙන්නේ. ඔක්කොම ටික ලියා ගන්න. ලිට්මස්, සතු ලිට්මස් කඩදාසි, ෆිනොප්තරින් දර්ශකය, මෙතිල් ඔරෙන්ජ් දර්ශකය කියන ටික විතරයි ඔයාලට ඕන වෙන්නේ.
ඉවරද? ලියලා ඉවරද? ඔව් සර්. තව ලියනා ඉන්නවද? දර්ශක වලින් එතකොට මේ දර්ශක වලින් pH දර්ශකය මේ දර්ශක අතරින් ඔය pH පටි කියන එක pH දර්ශකය කියන එක අති විශේෂ දර්ශකයක්. දැන් ඔයාලා දැක්කා නිල් ලිට්මස් වලින් පුළුවන් අම්ල අඳුර ගන්න විතරයි. රතු ලිට්මස් වලින් පුළුවන් බස්ම අඳුර ගන්න විතරයි. මෙතිල් ඔරෙන්ජ් වලින් අම්ලයි බස්මයි දෙකම අඳුර ගන්න පුළුවන්. ෆිනොප්තලින් වලින් බස්මයි අඳුර ගන්න පුළුවන්. pH වලින් පුළුවන් pH පටි වලින් පුළුවන් අම්ල අඳුර ගන්නත් පුළුවන් බස්ම අඳුර ගන්නත් පුළුවන්. උදාසීන ද්‍රව්‍ය කියන්නේ ජලය වගේ දේවල් අඳුර ගන්නත් පුළුවන්. උදාසීන ද්‍රව්‍ය අඳුර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක විශේෂ දෙයක්. හරි ඒක හොඳට මතක තියාගන්න. ඔයාලා ටියුටර් එකේ ඇති මම වර්ණ කලර්ස් වෙන්නේ නැහැ. මම ඒක ඔයාලට ෂෙයා කරන්න බලමු. මෙන්න බලන්න. එම දර්ශක අතරින් pH කඩදාසි තමයි pH දියර විශේෂ ලක්ෂණයකින් යුක්ත වේ. මොකක්ද ඒ? ඒ අම්ල සඳහා 1 2 3 4 5 6 යන වර්ණ ලක්ෂණ. අපිට 1 2 3 4 5 6 කියන්නේ මේ තද රතු ඉඳන් කහ පාට වෙනකම් වර්ණ ටික දෙනවා අම්ල වලට. ඊළඟට ප්‍රබල අම්ල වල නම් අංක 1. අම්ලයේ ප්‍රබලතාව අඩු වෙනකොට ටික වර්ණ අඩු වෙලා කහ පාට වෙනවා. අංක ගන්නේ කරන්නේ. ඒක උදාසීන ඒ කියන්නේ වතුර ඊළඟට ලුණු දිය ඊළඟට සීනි දිය කරපුවා මධ්‍ය සාර වලට ආන්ගේ වගේ වලට තමයි අංක 7 ලා කොළ පාට වර්ණයේ එන්නේ. ඊළඟට භස්ම වලදී එනවා මොකද්ද 8 9 10 11 13 14 කියන බා නිල් පාට ඊළඟට තද දම් පාට කියන වර්ණ එනවා. හොඳට මතක තියාගන්න pH කඩදාසි වලට පුළුවන් අම්ල භස්ම උදාසීන ද්‍රව්‍ය කියන ආකාර තුනක් ඉන්නේ හැකියි. විභාගයට අනිවාර්යෙන් අහන ප්‍රශ්නයක් අම්ල භස්ම උදාසීන යන ද්‍රව්‍ය තුනම හඳුනා ගැනීමට භාවිත කළ හැකි දර්ශකය මොකක්ද කියලා අහන්න. මොකක්ද කියන්න ඕනේ උත්තරේ? අම්ල භස්ම උදාසීන ද්‍රව්‍ය කියන තුනම හඳුනා ගන්න භාවිත කරන්න පුළුවන් දර්ශකය මොකක්ද කියලා අහන්න. මොකක්ද උත්තරේ? කියන්නකෝ. pH කඩදාසි. ඔව් pH කඩදාසි තමයි දාගන්න පුළුවන්. හරි ඔය ටික ලියලා තියෙනවද ඔයාලගේ ටියුට් එකේ ලියලා තියෙනවද ලියා ගන්න ඕනේද? ලියලා තියෙන ලියා ගන්න ඕනේද? ආයෙත් ඉක්මනට ලියා ගන්න ඕනේ. ඉක්මනට ලියන්න.
ලියලා ඉවරද? ලියලා ඉවරද? ඉතුරු ටික පටන් ගමුද? ලියලා ඉවරද? ඉතුරු ටික පටන් ගමුද? මොකද කරන්නේ? අයින් කරන්නද? ඉපනේ කියන්නේ. කවුරුත් එපා කියලා කිව්වේ නෑ. හරි. දැන් අපි බලමු අම්ල සහ බස්ම භාවිත කරන අවස්ථා. මට කියන්නකෝ ඔයාලා ගෙදර අම්ල වර්ග භාවිත කරන අවස්ථා මොනවද කියලා ඉක්මනට කියන්න බෑ. ගෙදර අම්ල වර්ග භාවිත කරන අවස්ථා මොනවද කියන්න බෑ. ගෙදර අම්ල වර්ග භාවිත කරන අවස්ථා කියන්නකෝ. දැන් ඔය තියෙන්නේ දෙහි සියඹල ගොරකා විනාකිරි හොද්දකට දෙහිනෙමින් ඔය මොනවාට ඇයිව දාන්නේ අයියා? එළවලුවකට ලුණු දැමීම ඔව් ඇයිව දාන්නේ කියන්නකෝ. එළවලුවකට ලුණු දැමීම ඇයි ඉතින් ඒවා දාන්නේ කියන්නකෝ. දැම්මම මොකද වෙන්නේ? ආහාර වලට ලුණු දැමීම ආහාර කැටසීමේදී පිළියෙල කිරීමේදී රසකාරකයක් යොදා ගන්නවා. රසකාරකයක්. ඊළඟට අම්ල වර්ග යොදා ගන්නවා වාහන බැටරි වල අම්ලයක් විදියට නේද? වාහන බැටරි වල දාන්නේ මොන අම්ලයේද? සල්ෆියුරික් අම්ලය. ඊළඟට කහඩ පැල්ලම් ඉවත් කරන්න ගන්නවා අම්ල. අම්ල වර්ග යොදා ගන්නවා නෝ අහගන්න. හොඳට මතක තියාගන්න. අම්ල වර්ග යොදා ගන්නවා ආහාර රසවත් කරන්න රසකාරක විදියට යොදා ගන්නවා. ඊළඟට වාහන බැටරි වලට යොදා ගන්නවා. ඊළඟට යොදා ගන්නවා කහඩ පැල්ලම් ඉවත් කරන්න යොදා ගන්නවා. බස්න වර්ග භාවිත කරන අවස්ථා කියන්නේ දැන් ඉක්මනට බස්නයක් භාවිත කරන අවස්ථා මේ ඔයාලා දෙදින බස්ම භාවිත කරන අවස්ථා. දැන් බස්ම ටික මතක නම් කියන්න පුළුවන්. පොළවේ ආම්ලික බව වැඩි නම් මේ අලු හිනවා. ඔව් පොළවේ ආම්ලික බව වැඩි නම් අලු වුණ ඉන්න පුළුවන්. ඒක හොඳයි. තව එකක්. ඇයිද අපි දැන් සබන් ගන්නවානේ. සබන් ගාලා මොනවද කරන්නේ? කුණු ඉවත් කරනවා. තේල් සහිත කුණු පැල්ලම් ඉවත් කරන්න සබන්. තේල් සහිත කුණු ඉවත් කරන්න යොදා ගන්නවා සබන්. ඊළඟට බස්ම භාවිත කරන ඖෂධ විදිහට. ඖෂධ. අයි දැන් අර බඩේ ආම්ලික බව ඇති වුණා මගේ මිල්ක් ඔෆ් මැග්නීසියා කියලා එකක් ගන්නවා තෝනේ දාන්න. ඊළඟට ආප හදනකොට ආප පොඩ දානවා නේද? ඒ වගේ බස්යන් දාලා තියෙන්නේ. හැබැයි එතෙන්දී නම් බාස්මික ක්‍රියාවක් නෙමෙයි වෙන්නේ. ඒකට අපි ආප පොඩ යොදා ගන්නවා. හරිද? එහෙනම් අපි ඉක්මනට ලියාගමු අම්ල භාවිත කරන අවස්ථා සහ බස්ම භාවිත කරන අවස්ථා වැඩි වෙලා ගන්න එපා. විනාඩියක් ඇතුළත ලියා ගන්න ඕනේ. හරිද? ඉක්මනට ලියා ගන්න. අම්ල භාවිත කරන අවස්ථා උඩම තියෙනවා. මාතෘකාව පේන්නේ නැති වුණාට ඊළඟ බස්ම භාවිත කරන අවස්ථා ටික තියෙනවා. ඉක්මනට ලියා ගන්න.
iPhone क्यों दें? හරි සර්. හරි සර්. හරි සර්. හරි සර්. හරි සර්.